හරි. ඒ විදිහට බලපුවාම පළවෙනි දෙවෙනි කාණ්ඩ බොහෝ විට පළවෙනි දෙවෙනි කාණ්ඩවල කට්ටිය 6 වෙනි සහ 7 වෙනි කාණ්ඩවල කට්ටියත් එක්ක එකතු වෙලා ආයනික සංයෝග හදනවා. ඒතර ඔයාලා මේ විභාගෙට අහන්නේ එහෙමයි. ඒ කියන්නේ මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේම අහන්නේ මේ පහත දක්වන සංයෝග වලින් ආයනික නොවන ඒක එහෙම නැත්නම් සහසංයෝජ සංයෝග මොනවද ආයනික සංයෝග මොනවද එහෙම කිය. ඒතර ඔයාලා බලන්න ඕනේ ඔයාලට මේ ලෝකේ තියෙන ආයනික සංයෝග ඔක්කොම මතක තියාගෙන යන්න බෑනේ. එතකොට ඔයාලා බලන්න ඕනේ ඔයාලගේ දීලා තියෙන උත්තර වලින් පළවෙනි දෙවෙනි කාණ්ඩවල කට්ටියත් එක්ක 6 7 කට්ටිය එකතු වෙලා හැදිච්ච සංයෝග මොනවද කියන්නේ. ඒතර ඒ ඔක්කොම ආයනිකයි. ඒ ඔක්කොම ආයනික ඒවා. එතකොට අනික් ඒවා ටික අපිට අයින් කරගන්න පුළුවන්. එතකොට මේ තව ඔయిత අමතරව තියෙනවා ආයනික සංයෝග හැදෙනවා මෙන්න මේ විදිහට. දැන් මේ තියෙන මූලද්‍රව්‍ය දෙකක් එකතු වෙලා හැදෙන අවස්ථාව. මූලද්‍රව්‍ය දෙකක් එකතු වෙලා හැදෙන අවස්ථාව. මෙතන බලන්න සෝඩියම් සහ ක්ලෝරින්, ලිතියම් සහ ඔක්සිජන්, මැග්නීසියම් සහ සල්ෆර්. ඉතින් ඒ විදිහට හැදෙන්නේ. දැන් ඊළඟට බලන්න මෙන්න මේ අවස්ථාව ආයන ඛණ්ඩකයක්. ආයන ඛණ්ඩකයක් හා ආයන සංයෝජනයෙන්ද ආයනික බන්ධන හටගන්නවා. එතන මෙන්න මේ වගේ උදාහරණ ටිකක් ඒකට ගත්තා. බලන්න මෙතන කොපර් සහ සල්ෆේට්. සල්ෆේට් කියන්නේ මූලද්‍රව්‍යයක් නෙවෙයි. සල්ෆේට් කියන්නේ අයනයක්. අයන ඛණ්ඩකයක්. ඒතර ඒක ඇතුලේ සල්ෆර් තියෙනවා ඔක්සිජන් තියෙනවා. ඒතර සල්ෆර් සහ ඔක්සිජන් තියෙනවා ඒක ඍණ 2 ආරෝපිත අයන ඛණ්ඩකයක්. එතකොට මේක කොපර් කියන අයනෙත් එක්ක සල්ෆේට් කියන එක එකතු වෙලා මෙතනත් අයනික සංයෝගයක් හදනවා. ඊට පස්සේ කැල්සියම් කාබනේට්. මෙතන කැල්සියම් සහ කාබනේට් කියන අයන ඛණ්ඩකයේ තියෙනවා. ඊට පස්සේ ඇමෝනියම් ක්ලෝරයිඩ්. එතන මෙතෙන්දී ඔයාලා බලන්න ඕනේ ඔයාලා අර මේ පදාර්ථයේ ව්‍යුහය ගැන කතා කරද්දී එහෙම මේ අයන ඛණ්ඩක ගැන කතා කරලා තියෙනවා. අයන ඛණ්ඩක අර සූත්‍ර ලියනකොට එහෙම අයන ඛණ්ඩක අවශ්‍යයි. ඒ වගේ ව්‍යුහ අවශ්‍යයි. ඒක නිසා ඒක අපි කතා කරා. ධන ආරෝපිත අයන ඛණ්ඩක, ඍණ ආරෝපිත අයන ඛණ්ඩක, ඊට පස්සේ ධන දෙක ඍණ දෙක ආරෝපිත, ඍණ තුන ආරෝපිත ඔන්නෝම කතා කරා. ඒතර ඒ ටික මතක තියෙන්න ඕනේ. ඒ ටික මතක තිබුණාන් පස්සේ තමයි මෙන්න මේ තියෙන්නේ මොකද්ද කියන එක ඔයාලට අඳුර ගන්න පුළුවන්. එතන මේ තියෙන ඛණ්ඩකයක් කියලා මතක් වෙන්නේ එතකොට. මේ තියෙන ඛණ්ඩකයක් කියලා මතක් වෙන්නේ එතකොට. මේකේ තියෙන දෙකම ඛණ්ඩක කියලා මතක් වෙන්නේ එතකොට. හරි මේ තියෙන සල්ෆේට් කියන එක. මේ තියෙන සල්ෆේට්. මේ තියෙන්නේ කාබනේට් අයන. මේ තියෙන්නේ ඇමෝනියම් කියන ධන අයන. මේ තියෙන්නේ නයිට්‍රේට් කියන අයන. ඒතර ඔන්න ඔය විදිහට ඒවා එකතු වෙලා අයනික සංයෝග හදනවා. ඒතර ඔන්න ඔය දැන් අපි සහසංයුජ සංයෝග ගැන කියනකොට ඔයාලට තේරෙයි මොනවද ආයනික සංයෝග කියන්නේ මොනවද සහසංයුජ සංයෝග කියලා කියන්නේ. අපි බලමු ඊළඟට අපිට යන්න තියෙන්නේ සහසංයුජ බන්ධන වලට. ඒතර ওই ටික තමයි අපි මෙච්චර දවස් කරේ. පෙරලා ගන්නකෝ සහසංයුජ බන්ධන එක. ඊට පස්සේ මම ගෙදර වැඩක් දුන්නා ඒකත් පොඩ්ඩක් බලන්න. ගෙදර වැඩක් දුන්නා මෙන්න මේක එක කරලා තිබුණා නැහැ කවුරුත්. මෙන්න මේ පැවරුම මේක පැවරුම 10 කියන පැවරුම. මේකේ තියෙන්නේ ලිතියම් ඔක්සයිඩ්. ඒතන ලිතියම් ඔක්සයිඩ් ඒ කියන්නේ LiO, Li2O හා කැල්සියම් ක්ලෝරයිඩ් යන අයනික සංයෝගවල අයනික බන්ධන සෑදෙන ආකාරය සෝඩියම් ක්ලෝරයිඩ් වල දක්වපු විදිහට දක්වන්න කියලා. ඒතර මේකේ මේ හදන්න ඕනේ මේ කොහොමද ඒක ඇති වෙන්නේ කියන එක. දැන් අපි සෝඩියම් ක්ලෝරයිඩ් වල බැලුවොත් එහෙම ඒක ඇති උනේ මෙන්න මෙහෙම. මෙන්න මේක තමයි ඔය කියන්නේ. මෙන්න මේක ලියන්න කියලා තමයි කියන්නේ. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් සහ ක්ලෝරින් අතර අයනික බන්ධනයේ සෑදෙන ආකාරය. ඒ විදිහටම අතන ලියන්න ඕනේ කැල්සියම් සහ ක්ලෝරින් අතර අයනික බන්ධන සෑදෙන ආකාරය. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා සෝඩියම් ධන අයනය හැදෙන විදිහ. ඉස්සෙල්ලාම තියෙනවා සෝඩියම් ධන අයනය හැදෙන විදිහ. ඒතර ඒකේ අර සෝඩියම් පරමාණු ඉලෙක්ට්‍රෝන ගන්න, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, ප්‍රෝටෝන ගන්න සමස්ථාරෝපණය ලියන්න. ඊට පස්සේ මෙතන සෝඩියම් ධන අයනය හැදෙන විදිහ. ඊට පස්සේ ඒ ටික ලියන්න ඕනේ. ඊට කැල්සියම් වලත් ওই විදිහටම කැල්සියම් අයනය හැදෙන විදිහ ලියන්න ඕනේ. ඊට පස්සේ මේක ලියන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ලියාගෙන යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔය කරපු විදිහටම සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන විදිහටම අරක හැදෙන විදිහ ලියන්න දී. ඊට මම ඔක ඔයාලට අමාරු වෙයි කියලා හිතලා මෙන්න මේක හැදුවා. බලන්න මෙන්න මේ විදිහටයි ඔයාලට ලියන්න කියන්නේ. මේක බලන්න මේක
ප්‍රසන්ටේෂන් එකක් විදිහට හදන එක ටිකක් අමාරු වැඩක්. ඒක නිසා මේවා උමනාවෙන් බලන්න. මම මේක වීඩියෝ එකක් විදිහට හදලා දාන්නම් ගෲප් එකට. ඒවා බලන්න. බලන්නකො දැන් මේ කැල්සියම් ක්ලෝරයිඩ් CaCl2 කියන අයනික බන්ධනයේ සෑදෙන ආකාරය තමයි මේ පෙන්ලා තියෙන්නේ. හරි. බලන්න. ඉස්සෙල්ලාම කැල්සියම් පරමාණුව තමයි මේ දක්වලා තියෙන්නේ. බලන්න පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි ඊළඟ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. sorry තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා කැල්සියම් වල. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. මේ කැල්සියම් පරමාණු. මේ තියෙන කැල්සියම් පරමාණු. ඒතර කැල්සියම් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඔයාලට පේනවා ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. මේ එකක් මේ අනික එක. එතන මෙයා ස්ථායි වෙන්න ඕන නම් මේ දෙකම අයින් කරන්න. අයින් කරලා මෙන්න මේ විදිහේ මේ අයනයක් නිර්මාණය කරන්න. ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරලා ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වීම ඊට පස්සේ මෙන්න මේ වගේ කෙනෙක් හැදෙන්න ඕන. හරි මෙන්න මේ වගේ කෙනෙක් හැදෙන්න ඕනේ. මේ ඉලෙක්ට්‍රෝන දෙක අයින් කරන් පස්සේ බලන්න මෙයාට මේ ඉලෙක්ට්‍රෝන දෙක අයින් කරන් පස්සේ මේ දෙකනේ අයින් කරන්නේ. මේ ඉලෙක්ට්‍රෝන දෙක අයින් කරන්නේ. අයින් කරන් පස්සේ මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම ටික අයින් වෙලා එතකොට මේ ශක්ති මට්ටමත් එක්කම නැති වෙලා යනවා. ඊට පස්සේ අපි මේ පරමාණුව ගත්තොත් එහෙම කැල්සියම් පරමාණුව ඉලෙක්ට්‍රෝන 20ක් තියෙනවා ඍණ 20යි ආරෝපණය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ මේක ප්‍රෝටෝන ගන්න 20ක් තියෙනවා ධන 20ක ආරෝපණයක් වෙනවා සමස්ත ආරෝපණයේ බිඳුව. ඊට පස්සේ කැල්සියම් ධන 2 අයනය ගත්තොත් ඉලෙක්ට්‍රෝන ගන්න 18යි. එතකොට ඒකෙන් ඍණ 18ක ආරෝපණයක් වෙනවා. දැන් බලන්න ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරලා. ඒකයි ඉලෙක්ට්‍රෝන 18ක් උනේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2 8 8. ඊට පස්සේ ප්‍රෝටෝන ගන්න වෙනසක් වෙන්නේ නැහැ. කලින් තිබිච්ච ගානමයි 20යි. ඒකෙන් ධන 20ක ආරෝපණයක් වෙනවා. අන්න එතකොට සමස්ත ආරෝපණය ධන 2ක් වෙනවා. එතන ඔන්න ඕක තමයි ක්ලෝරින් කැල්සියම් අයනය හැදෙන විදිය. ඔය තියෙන කැල්සියම් කියන අයනය හැදෙන විදිය. ඒක අපිට මෙන්න මෙහෙම දක්වන්න පුළුවන්. කැල්සියම් ධන 2 අයනය වෙනවා. ඉලෙක්ට්‍රෝන 2ක් පිට වෙනවා. ඉලෙක්ට්‍රෝන 2ක් ඉවත් වෙලා යනවා. ඊළඟට ක්ලෝරින් අයනය හැදෙන හැටි බලන්නත් ඉතින් අපි ක්ලෝරින් අයනය නම් කලින් විදියට තමයි හැදෙන්නේ. ක්ලෝරින් අයනය ඉස්සෙල්ලාම ක්ලෝරින් පරමාණුව එතන මේ තියෙන ක්ලෝරින් පරමාණු. එතකොට මෙයා ස්ථායි වෙන්න නම් මොකද කරන්න ඕනේ? මේ ඉශාන්ත කියන බලන්න මේ ක්ලෝරින් අයනයේ ස්ථායි වෙන්න නම් ස්ථායි වින්‍යාසයක් වෙන්න මෙයා මොකද්ද වෙන්න ඕනේ මෙයා? එකක් ගන්න ඕනේ. ගන්න හරි. බොහොම හොඳයි. එක ඉලෙක්ට්‍රෝනයක් ගන්න ඕනේ. එතකොට ක්ලෝරින් මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් අරගෙන අන්තිම ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න. මේ රතු පාටට දක්වලා තියෙන ගන්න එක. එතකොට අර කලින් දැන් ක්ලෝරින් කැල්සියම් කියන එක්කෙනා කලින් එක්කෙනා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරා. හැබැයි ක්ලෝරින් එකකට ගන්න වෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයි. දැන් ඔයාලට තේරෙන්න ඕනේ කැල්සියම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරද්දී එක ක්ලෝරින් එකකට ගන්න පුළුවන් එක ඉලෙක්ට්‍රෝනයයි ආයෙනම් ක්ලෝරින් පරමාණු දෙකක් ඕනේ කැල්සියම් වලින් පිට කරන ඉලෙක්ට්‍රෝන දෙකම ගන්න. එතකොට අපි ඉස්සරහට බලමු ඒක. එතන බලන්න ක්ලෝරින් පරමාණු හැදෙන ක්ලෝරින් අයනය හැදෙන විදිය තමයි මෙතන දක්වන්නේ. මෙතන ක්ලෝරින් අයනය හැදෙන විදිය විතරයි දක්වන්නේ. ඊට පස්සේ ක්ලෝරින් ඍණ එක අයනය හැදෙන්නේ මෙන්න මේ විදියට ප්‍රෝටෝන ගන්න 17යි ඉලෙක්ට්‍රෝන ගන්න 18යි. ඒක නිසා ඍණ එක අයනයක් හැදෙනවා. ඊට පස්සේ මේක අපිට අඳින්න කිව්වොත් එහෙම, ඒ කියන්නේ ලියන්න කිව්වොත් එහෙම රසායනික සූත්‍රයක් විදියට ක්ලෝරින් ඉලෙක්ට්‍රෝනයක් එකතු වෙලා ක්ලෝරින් ඍණ අයනයක් හැදෙනවා. ඊට පස්සේ දැන් ඔය අපි දැන් අයන දෙක හැදෙන හැටි හරි. අයන දෙක හැදෙන හැටි ලියුවා. ඊළඟට මෙන්න මේක ලියන්න ඕනේ. කැල්සියම් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරමින් සෑදෙන කැල්සියම් ධන 2 අයනය. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරපු නිසා ධන 2 අයනයක් හැදෙනවා. හා එම ඉලෙක්ට්‍රෝන දෙක ප්‍රතිග්‍රහණය කිරීමෙන් සෑදෙන ක්ලෝරින් ඍණ අයන 2. මොකද ක්ලෝරින් වලට පුළුවන් එක ඉලෙක්ට්‍රෝනයයි ගන්න.
ඒක නිසා ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න නම් ඍණ ආයන දෙකක් හැදෙන්න ඕන. අතර ප්‍රබල ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල හටගන්නේ. එවිට කැල්සියම් ක්ලොරයිඩ් නම් සංයෝගය සෑදේ. ඊට පස්සේ අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් එක. මෙතන කැල්සියම් ධන දෙක අයනයක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් අර කැල්සියම් වලින් ඉලෙක්ට්‍රෝනයක් අරගෙන හැදිච්ච එක ක්ලෝරින් අයනයක් තියෙනවා. අනිත් පැත්තෙන් කැල්සියම් වලින් ඉලෙක්ට්‍රෝනයක් අරගෙන හැදිච්ච තව ක්ලෝරින් අයනයක් තියෙනවා. ඒතර කැල්සියම් වලින් පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙකම දැන් අයන අරන් තියෙන්නේ. මෙයාලා අරන් තියෙන්නේ. ඊට පස්සේ හැදෙන සංයෝගය CaCl2 කියලා දක්වනවා. මොකද ක්ලෝරින් අයන දෙකකුයි කැල්සියම් අයන එකකුයි තියෙන නිසා. හරි. ඒතර ඔන්න ඕක තමයි පෙන්වන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ඔයාලා මේ අනික් එක අඳිනවා. දැන් මේක හරිනේ, මේක ඇඳලානේ මම. ඒතර මේක ඇඳලා තියෙන්නේ. මේක මම ඔයාලට දාන්නම් වීඩියෝ එකක් විදිහට group එකට. ඒතකොට ඒක දිහා බලලා ඊළඟ එක ලිතියම් ඔක්සයිඩ් වල එක අඳින්න ඕනේ. මේකට වඩා චුට්ටක් වෙනස් වෙයි. හරි මම බලාපොරොත්තු වෙන හෙට අඳී කියලා ලිතියම් ඔක්සයිඩ්. ඔන්න ඕක අඳින්න ඕනේ. LiO. ඊට පස්සේ මේ මං ඇඳලා තිබුණේ කැල්සියම් ක්ලෝරයිඩ් CaCl2. මෙයාගේ තමයි ඇඳලා තිබුණේ. එතකොට අර පොතේ තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් NaCl. එතකොට මෙන්න මේ දෙකම අපි මම පෙන්නලා තියෙනවා ඔයාලට. මෙන්න මේක ඔයාලා ගෙදරින් අඳින්න. දැන්වත් වරදින්න හරි අඳින්න. හරි මම අර ප්‍රසන්ටේෂන් එක හදලා පෙන්නුවේ ඔයාලට. ඕක හරියට තේරෙන්න ඕන නිසා. හරි අපි යමු එහෙනම් සහ සංයුජ බන්ධන වලට. හරි එතකොට දැන් අපි මේ ආයනික බන්ධන ගැන කතා කරද්දී අපි බන්ධන ගැන කතා කරද්දී අපි බන්ධන ගැන කතා කරද්දී කිව්වේ බන්ධන හදන්නේ අර අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ කරගන්න කියලා. අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න කියලා. එතකොට බලන්නකෝ මෙන්න මේ වගේ අවස්ථාවක්. මම ගන්නවා ඔක්සිජන් පරමාණු. ඔක්සිජන් පරමාණුව ගන්නවා. ඔක්සිජන් වල පළවෙනි ශක්ති මට්ටමේ ඔක්සිජන් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් මෙයාගේ 8. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගත්තොත් 8යි. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8යි නම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 6. ඔන්න ඔහොම තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්නේ. ඒතර ඔක්සිජන් වල පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවානේ මෙයාගේ ස්ථායි නෑනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. නේ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් නෙවෙයි තියෙන්නේ. මෙයාට තව ඉලෙක්ට්‍රෝන දෙකක් කොහෙන් හරි ගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න ඕනේ. දැන් සමහර වෙලාවට මෙයාට ඉලෙක්ට්‍රෝන දෙකක් කොහෙන්වත් ගන්න නැත්නම් මෙයාට ඉලෙක්ට්‍රෝන දෙකක් කොහෙන්වත් ගන්න නැත්නම් කරන්න දෙයක් නෑනේ. කොහොම හරි ඉලෙක්ට්‍රෝන දෙකක් හොයා ගන්න ඕනේ. ඒ වගේ වෙලාවට තව ඔක්සිජන් පරමාණුවක් මේ පැත්තෙන් එනවා. එයාගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. ඔක්සිජන් පරමාණු දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. දැන් මෙයාටත් ඉලෙක්ට්‍රෝන දෙකක් ඕනේ. මෙයාටත් ඉලෙක්ට්‍රෝන දෙකක් ඕනේ. දැන් ආයනික බන්ධන හැදුනා වගේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් ගලවලා මෙයාට දෙන්න බෑනේ. එතකොට මෙයාට තව අඩු වෙනවනේ ඉලෙක්ට්‍රෝන. ඒක නිසා මේ දෙන්නම කරන්නේ ඉලෙක්ට්‍රෝන දෙක ගානේ හවුලේ තියාගන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම බන්ධනය හැදෙනවා. මේ දෙන මෙහෙම ලං වෙලා පළවෙනි ශක්ති මට්ටම අර තිබිච්ච විදිහටම තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටම මෙන්න මේ විදිහට එක උඩ එක ගිහිල්ලා ඔහම මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකකුයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකකුයි ඔන්න ඔහම හවුලේ තියාගන්න. එතකොට මේ ඉලෙක්ට්‍රෝන හතර මෙයාටත් අයිති මෙයාටත් අයිති. හැබැයි මේකෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් මෙයාගේ. එතකොට මෙයාගේ ඉතුරු ඉලෙක්ට්‍රෝන ටික මෙන්න මෙහෙම වටේට තියෙනවා. ඉතුරු ඉලෙක්ට්‍රෝන හතර වටේට තියෙනවා. දැන් බලන්න ගණන් කරලා මේ කට්ටියගේ ඉලෙක්ට්‍රෝන අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න. 1 2 3 4 5 6 7 8. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. දැන් මේ ඉලෙක්ට්‍රෝන ටික මෙයාටත් අයිති. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගණන් කරලා බලුවොත් 1 2 3 4 5 6 7 8. එතකොට මේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගත්තු නිසා
මේ දෙන්න අතර බන්ධනයක් හටගෙන තියෙනවා. දැන් මේ ඉලෙක්ට්‍රෝන හතර මෙයාටත් අයිති මෙයාටත් අයිති. ඔය වගේ තව සංයෝග තියෙනවා. තව මම එකක් කියන්නම්. හයිඩ්‍රජන් කියලා කියන්නේ මෙන්න මේ වගේ පරමාණු. එක ශක්ති මට්ටමයි තියෙන්නේ. එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. හයිඩ්‍රජන් එහෙමනේ එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. එතකොට හයිඩ්‍රජන් වලට මේ පළවෙනි ශක්ති මට්ටම මේ ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න නම් තව ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද? කවිෂා කියන්න බලන්න මේකට මෙයාට තව ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද මෙයාගේ පළවෙනි ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න? කවිෂා නැද්ද? ඉක්මනට කියන්න පරක් වෙනවා. එකයි නේද? ඔව්. බොහොම හොඳයි. කවුද කිව්වේ? ඉෂාන්තද? ඔව්. බොහොම හොඳයි. මේක තමයි හැමදාම පන්ති වල නම් ඔය තේරෙනවා. පළවෙනි ශක්ති මට්ටමට දාන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න 2යි. දෙවෙනි ශක්ති මට්ටමට දාන්න පුළුවන් උපරිම ගාන 8යි. තුන්වෙනි එකටත් 8යි. ඒතර මෙයාගේ තියෙන එක ශක්ති මට්ටමයිනේ. ඒක නිසා ඉලෙක්ට්‍රෝන 2යි උපරිම දාන්න පුළුවන්. එතකොට මෙයාගේ තව එක ඉලෙක්ට්‍රෝනයක් දාපු ගමන් මෙයාගේ ශක්ති මට්ටම සම්පූර්ණ වෙනවා. එතකොට හයිඩ්‍රජන්ට ඕනේ තව එක ඉලෙක්ට්‍රෝනයක්. තව එක ඉලෙක්ට්‍රෝනයයි අන්තිම ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න. ඒක නිසා මෙයා කරන වැඩේ තව හයිඩ්‍රජන් පරමාණුවක් එක්ක එකතු වෙලා එයාගේ ඉලෙක්ට්‍රෝනයයි මෙයාගේ ඉලෙක්ට්‍රෝනයයි ඔහොම හවුලේ තියාගන්න. හවුලේ තියාගන්න. ඒතර හවුලේ තියාගත්තු නිසා මෙන්න මේ දෙන්න අතර සහසංයුජ බන්ධනයක් හටගත්තා. ඒතර සහසංයුජ බන්ධන කියලා කියන්නේ මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම නිසා හටගන්නා බන්ධන. දැන් මේ හයිඩ්‍රජන් සහ එකතු වෙලා හැදෙන්නේ H2 කියන හයිඩ්‍රජන් කියන වායුව. H2 කියන වායුව. එතන මේ තියෙන්නේ සහසංයුජ බන්ධනයකින් හයිඩ්‍රජන් පරමාණු දෙකක් බැඳිලා හැදිච්ච වායුව. එතන මේ දෙන්නගේ ඉලෙක්ට්‍රෝන බැලුවොත් එහෙම මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙයාටත් අයිති මෙයාටත් අයිති. හැබැයි හරියටම බැලුවොත් එකක් මෙයාගේ එකක් මෙයාගේ. ඒ දෙකොල්ලෝ ඒක හවුලේ තියාගත්තු නිසා තමයි මේ විදිහේ බන්ධනයක් නිර්මාණය වුනේ. එතකොට සහසංයුජ බන්ධන කියන්නේ ඔන්න ඔය වගේ. දැන් මේ මං පෙන්වුවා වලට ටිකක් සරල බන්ධන දෙකක්. පොඩ සංකීර්ණ බන්ධන දෙකක් විතර මම පෙන්වන්නම් ඔයාලට. දැන් තව සහසංයුජ බන්ධනයක් තමයි මෙන්න මේක. ජල අණු. H2O වල තියෙන ජලයේ තියෙන සහසංයුජ බන්ධන තමයි තියෙන්නේ. මේක සම්පූර්ණයෙන් සහසංයුජ බන්ධන වලින් හැදිච්ච අණුවක්. දැන් අපි ඔක්සිජන් පරමාණුව ගත්තොත් එහෙනම් මේකේ තියෙන ඔක්සිජන් පරමාණු එකයි හයිඩ්‍රජන් පරමාණු දෙකයි. ඒතර ඔක්සිජන් පරමාණුවයි හයිඩ්‍රජන් පරමාණු දෙකයි සහසංයුජ බන්ධන වලින් බැඳෙන්න ඕන. ඒතර අපි ඔක්සිජන් පරමාණු ඉස්සෙල්ලා ඇන්දොත් එහෙම පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඊට පස්සේ ඔක්සිජන් පරමාණුවේ දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒ ඔක්සිජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව තමයි මම ඒක කිව්වේ. ඊට පස්සේ හයිඩ්‍රජන් ගත්තොත් එහෙම එක ශක්ති මට්ටමයි තියෙන්නේ ඒකේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. ඊට පස්සේ තව හයිඩ්‍රජන් පරමාණුවක් ගත්තොත් එක ශක්ති මට්ටමයි ඒකේ ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. දැන් මේක තුන් දෙනා බැලුවොත් එහෙම මේ තුන් දෙනා බැලුවොත් මේ තුන් දෙනා හොඳටම ගැලපෙනවා. ලස්සනට ගැලපෙනවා බන්ධන හදන්න. ඒකට හේතුව තමයි හයිඩ්‍රජන් වලට එක ඉලෙක්ට්‍රෝනයක් ඕනේ. හයිඩ්‍රජන් වලට එක ඉලෙක්ට්‍රෝනයක් ඕනේ. එයාගේ ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න. ඔක්සිජන් වලට ඉලෙක්ට්‍රෝන දෙකක් ඕනේ ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න. එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තියාගත්තා නම් මෙයාත් එක්ක මෙයාටත් හොඳයි මෙයාලටත් හොඳයි. දැන් පෙන්නන්නම් මම කොහොමද ඒක කරන්න කියලා. මේ තියෙන ඔක්සිජන් වල අන්තිම ශක්ති මට්ටම. හරි. ඊට පස්සේ හයිඩ්‍රජන් පරමාණුවක් මේ පැත්තෙන් එනවා. හයිඩ්‍රජන් පරමාණුවක් මේ පැත්තෙන් එනවා. එයාගේ තියෙන තනි ඉලෙක්ට්‍රෝනේ මෙයාගේ ඉලෙක්ට්‍රෝනිකුත් එක්ක හවුලේ තියාගන්නවා. හරි. දැන් මේකෙන් එක ඉලෙක්ට්‍රෝනයක් ඔක්සිජන්ගේ එක ඉලෙක්ට්‍රෝනයක් හයිඩ්‍රජන් දානවා. හැබැයි දැන් හවුලේ තියාගත්තු නිසා මේ ඉලෙක්ට්‍රෝන දෙකම මෙයාටත් අයිති මෙයාටත් අයිති. මේ පැත්තෙන් තව හයිඩ්‍රජන් පරමාණුවක් එනවා. ඊට පස්සේ මෙයක් කරන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝනිකුයි ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝනිකුයි හවුලේ තියාගන්න. දැන් බලන්න මේ හයිඩ්‍රජන්ට මේ ඉලෙක්ට්‍රෝනෙත් අයිති මේකත් අයිති. ඔක්සිජන්ට මේ ඉලෙක්ට්‍රෝනෙත් අයිති මේකත් අයිති. ඒතර ඉලෙක්ට්‍රෝන
හවුලේ තියාගන්නවා. දෙන්නටම පොදුයිද? ඊට පස්සේ දැන් මේ බන්ධනයේට යොමු කරා මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක්. මෙතන එකයි මෙතන එකයි. ඔක්සිජන් යොමු කරා ඉලෙක්ට්‍රෝන දෙකක්. ඉතුරු වෙලා තියෙනවා ඉලෙක්ට්‍රෝන හතරක්. ඒ හතර මෙහෙම දාන්න. දැන් බලන්න ඔක්සිජන් වටේට තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න අන්තිම ශක්ති මට්ටමේ 1 2 3 4 5 6 7 8යි. දැන් ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. හයිඩ්‍රජන් වටේට තියෙන ඉලෙක්ට්‍රෝන බලන්න 1 2යි. එහෙනම් හයිඩ්‍රජන්ටත් ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණයි. මෙයාගේ වටේ 1 2යි. ඒ කියන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණයි. අන්න ඒ විදිහට අපිට ජල අණුව නිර්මාණය වෙනවා අඳින්න පුළුවන්. ඒතර මේකේ තියෙන්නේ සහසංයුජ බන්ධන තමයි සම්පූර්ණයෙන් තියෙන්නේ. ඊට පස්සේ තව ටිකක් සංකීර්ණයක් බලමු. කාබන් ඩයොක්සයිඩ් බලමු. කාබන් ඩයොක්සයිඩ් පොඩ්ඩක් මේ ඇත්තට සංකීර්ණ ඒවා නෙවෙයි. වුණාට මේ ටිකක් අර මෙන්න මේ වගේ බැලුවොත් බලන්නකො මේ කාබන් කියන මූලද්‍රව්‍ය ගත්තොත් එයාගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එතකොට ඒක අදාළ නැහැ. ඒක බන්ධන වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉස්සරහට අපි මේ පළවෙනි ශක්ති මට්ටම අඳින්නෙත් නැහැ. මොකද මේක බන්ධන වලට සම්බන්ධ වෙන්නේ නැති නිසා. දෙවෙනි ශක්ති මට්ටම ගත්තොත් මේකේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. කාබන් වල එහෙමයි තියෙන්නේ. පළවෙනි එකේ දෙකයි. මොකද පරමාණු ක්‍රමාංකය 6ක් නිසා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 4. කොහොම තමයි. එතකොට මේ ඉලෙක්ට්‍රෝන මෙයාගේ 4යිනේ අන්තිම ශක්ති මට්ටමේ තියෙන්නේ. 4යිනේ තියෙන්නේ. මේ 4 8ක් කරගන්න ඕනේ කොහොම හරි. මොකද එතකොටයි මෙයා ස්ථායි වෙන්නේ. ඒක නිසා මෙයා බලනවා ඔක්සිජන් පරමාණු දෙකක් දෙපැත්තෙන් සම්බන්ධ කරගන්න. ඔක්සිජන් පරමාණු දෙකක් දෙපැත්තෙන් සම්බන්ධ කරගන්න. හැබැයි නිකම් බෑ. නිකන් එන්න කිව්වට එන්නේ නැහැ. මෙයාටත් යම්කිසි දෙයක් දුන්නාම තමයි මෙයා එන්නේ. ඒ කියන්නේ ඔක්සිජන් වල පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවම දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. 6ක් තියෙනවා. ඒ කියන්නේ මෙයාට ඕනේ තව ඉලෙක්ට්‍රෝන දෙකක් ස්ථායි වෙන්න. මෙයාට ඕනේ ඉලෙක්ට්‍රෝන 4ක් ස්ථායි වෙන්න. ඒතර මෙයා කරන්නේ දෙපැත්තෙන්ම ඔක්සිජන් පරමාණු දෙකක් සම්බන්ධ කරගන්න. එතකොට මේක පරමාණුවක් ඇදලා පෙන්නන්න. මෙහෙම තියෙනවා කාබන් පරමාණුව අවසාන ශක්ති මට්ටම. මේ තියෙන ඔක්සිජන් පරමාණුවේ අවසාන ශක්ති මට්ටම. ඒතර ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන දෙකකුයි කාබන් වල ඉලෙක්ට්‍රෝන දෙකකුයි මෙන්න මෙහෙම හවුලේ තියාගන්න. ඒතර බලන්න ඔක්සිජන් වල ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන 4ක්. ඒ 4 මම මෙහෙම දානවා. දැන් මේ ඔක්සිජන්ගේ බලන්න අන්තිම ශක්ති මට්ටම 1 2 3 4 5 6 7 8යි. මෙයාගේ අන්තිම ශක්ති මට්ටම සම්පූර්ණයි. මෙයාගේ බලන්න 1 2 3 4 5 6යි. තව දෙකක් ඕනේ යාර. නේ? ඒකට තමයි මෙහා පැත්තෙන් ඔක්සිජන් පරමාණුවක් සම්බන්ධ කරගන්නේ. පළවෙනි ශක්ති මට්ටම මෙහෙම තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටම මෙයත් එක්ක බන්ධනයක් හදන්න සහභාගී වෙනවා. එතකොට මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකකුයි මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකකුයි මෙන්න මෙහෙම හවුලේ තියාගන්න. එතන බලන්න දැන් කාබන් වටේට 1 2 3 4 5 6 7 8 ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. හැබැයි මේකෙන් දෙකක් මෙයාගේ දෙකක් මෙයාගේ. දැන් හවුලේ තියාගත්තු නිසා කාබන්ටත් ඒක පොදුයි. ඊට පස්සේ ඉතුරු වෙන ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන ටික 1 2 3 4යි. දැන් බලපුවාම ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණයි. ඒතර මෙහෙම බලපුවාම මෙන්න මේ විදිහට අපිට සහසංයුජ බන්ධන හැදෙන විදිහ දක්වන්න පුළුවන්. මේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් කියන අණුව හැදෙන විදිහ CO2. හරි. ඒතර ඔන්න ඔය විදිහට අපි අණු කීපයක් ගැන බලනවා මෙතන. බලන්න ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවා මෙතන ෆ්ලුවරින් අණුව දීලා තියෙනවා, හයිඩ්‍රජන් අණුව, ජල අණුව, මීතේන් අණුව, ඇමෝනියා අණුව, හයිඩ්‍රජන් අණුව, කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් අණුව, ඔක්සිජන් අණුව, නයිට්‍රජන් අණුව. ඒතර ඔන්න ඔය අණු ටික අපි අඳිනවා. හරි දැන් අඳිනවා. ඊට ඉස්සෙල්ලා බලන්න මේ මොකද්ද සහසංයුජ බන්ධනයක් කියන්නේ මොකද්ද? අන්න ඒවා ටික දැනගෙන ඉන්න ඕනේ. සහසංයුජ බන්ධනයක් කියන්නේ මොකද්ද කියලා විභාගයට ඇහුවොත් අහන ප්‍රශ්නයක් ගොඩක් අහන ප්‍රශ්නයක්. බලන්නකො අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ කරගන්න ඕන නිසා තවත් පරමාණුවක් සමග අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ කර ගැනීමට තවත් පරමාණුවක් සමග ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්නවා නම් අපි ඒකට කියනවා සහසංයුජ බන්ධනයක් කියලා. අන්න ඒ විදිහට ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන හදන බන්ධන වලට සහසංයුජ බන්ධන කියලා තමයි කියන්නේ.
එතන මේකේ මේ තව එකක් තියෙනවා ඔයාලට දැනගන්න මේ මම අර කලින් කියපු අණුව බලන්න කලින් කිව්වේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන අණු දෙකනේ මම පෙන්නුවේ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නුවේ H2O කියන අණුවයි කාබන් ඩයොක්සයිඩ් කියන අණුව. මෙන්න මේ වගේ අණු වලට කියනවා මේවා පරමාණු නෙවෙයිනේ පරමාණු දෙකක් එකතු වෙලා තියෙන්නේ. මේ වගේ අණු වලට කියනවා අපි සම පරමාණුක අණු කියලා. සම පරමාණුක අණු. මේවට කියනවා අපි මේ නවය වසරේදීත් ඉගෙන ගත්තා. මේවට කියනවා විෂම පරමාණුක අණු. විෂම පරමාණුක අණු. මේවා සම පරමාණුක අණු, මේවා විෂම පරමාණුක අණු. එතන මේ විදිහට මේ අපි යෝග කල්ලොත් ඉගෙන ගත්ත එකක්. හරි අපි බලමු මේක ලියා ගන්න දේවල් තමයි දැන් තියෙන්නේ. දැන් ඔක්කොම ටික කතා කරලා තියෙන්නේ. ඔව්. දැන් මේකේ අඳින්න තමයි තියෙන්නේ මේ ටික. ඒ ටික ඇඳලා ඉවරනම ඔයාලට තේරෙයි කොහොමද මේකේ මේ අණු සම්බන්ධ වෙන්නේ කියන එක. හරි බලන්නකෝ. මේක කියලා තියෙනවා මේක මුලින් තියෙන නෝට් එකේ තියෙනවා මේක පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන්ද උච්ච වායු වින්‍යාසයට ළඟා වෙන්න පුළුවන්. එතකොට උච්ච වායු වින්‍යාසය එහෙමත් නැත්නම් ස්ථායි වින්‍යාසය කියනවා. ඊට පස්සේ නිෂ්ක්‍රීය වායු වින්‍යාසය කියනවා. ඒවා අර ස්ථායි වින්‍යාස අපි ඔය කතා කරන්නේ. එතකොට මේ වින්‍යාස වලට යන්න පුළුවන් අර ඉලෙක්ට්‍රෝන ලබා දීලා ඉලෙක්ට්‍රෝන අරගෙන යන්නත් පුළුවන්. ඊට අමතරව මෙන්න මේ විදිහට සහසංයුජ බන්ධන හදද්දී ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙනත් ඒ උච්ච වායු වින්‍යාසයට ළඟා වෙන්න පුළුවන්. ඒතර ඒක තමයි සහසංයුජ බන්ධනයක් හැදෙන්න හේතුව. බලන්න යුගලක් අතර නේ උතන පරමාණු කියන වචනේ මුලට එන්න ඕන. පරමාණු යුගලක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් එම පරමාණු එකිනෙක හා බැඳීම සහසංයුජ බන්ධනයක් ලෙස හැඳින්වේ. ඉතින් ඒක ලියා ගන්න. එතන මුලට එන්න ඕනේ පරමාණු කියලා. කවුද ලියන්නේ? සිතුම් නෙමෙයිද? මොකද වෙලා තියෙන්නේ? මුලට එන්න ඕනේ පරමාණු කියලා. දැන් පරමාණු කියන වචනේ දාන්න මුලින් පරමාණු යුගලක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් එම පරමාණු එකිනෙක හා බැඳීම සහසංයුජ බන්ධනයක් ලෙස හැඳින්වේ. අපි ඊළඟට යමු. ඊළඟට නෝට් එක ලියන්න තියෙන්නේ පරමාණු ඒකෙත් පොඩි අඩුවක් වෙලා තියෙනවා. ඔයාලගේ නෝට් එකේ පරමාණුක අණු කියලා තියෙන්නේ සම පරමාණුක අණු වෙන්න ඕනේ. හරි. ඊළඟ නෝට් එකේ බලන්න මේ ඊට යටින් තියෙන පරමාණුක අණු නෙවෙයි සම පරමාණුක අණු වෙන්න. එකම වර්ගයේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තමයි
සර් ඔය ඔක්කොම ටික තියන්න ඕන කොටුව තුලද? නෑ නෑ මේ උඩ තියෙන එක දීලා තියෙනවානේ. හරිද? හරි. මේක දීලා තියෙනවා. මේ උඩ තියෙන එක දීලා තියෙනවා. මේ කහ පාටින් තියෙන එක තමයි ලියන්න තියෙන්නේ. පළවෙනි එක දීලා තියෙනවා. යුගලක් අතර කියන එක මම කිව්වා මේ පරමාණු යුගලක් අතර කියන එක එන්න ඕන මුලට. පරමාණු යුගලක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් එම පරමාණු එකිනෙක හා බැඳීම සහසංයෝජ බන්ධනයක් ලෙස හැඳින්වේ. හරිනේ ඊළඟට යමුනේ. ලියලා ඉවර නැත්තම් කියන්න. බලන්න ඊට පස්සේ තියෙන ඔයාලට මේ සම පරමාණුක අණු කියන්නේ මොකක්ද කියන එක. ඔයාලගේ ටියුට් එකේ මට පොඩ්ඩක් වැරදිලා ඒක පරමාණුක අණු කියලා තියෙන්නේ. ඕක වෙනස් කරගන්න සම කියලා මුලට දාන්න. සම පරමාණුක අණු. එකම වර්ගයේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් සම පරමාණුක අණු සෑදේ. හරි ඊට පස්සේ විවිධ මූලද්‍රව්‍ය පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් විෂම පරමාණුක අණු සෑදී. උදාහරණ ජලය, මීතේන්, ඇමෝනියා වගේ දේවල් ඒකට උදාහරණ. සුදාරක මේ ටික ආවේ නැත්තේ ඇයි? සර් ෆෝන් එක මොකද්ද වෙලා තිබ්බේ? එහෙමද? මම මේ රෙකෝඩින් එහෙම දාලා තියෙන ඒවා බලන්න. හා බලන්න බැරි නම් කියන්න ආපහු දාන්න. හරි. එතකොට මේ විදිහට මේ උදාහරණත් එක්කම ලියා ගන්න. එතකොට මේ අර සහසංයෝජ බන්ධන හැදෙන්නේ පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න නිසා. එතකොට විවිධ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගත්තාම විෂම පරමාණුක හැදෙනවා. සමාන පරමාණු, ඒ කියන්නේ මේ එකම වර්ගයේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගත්තොත් සම පරමාණුක අණු හැදෙනවා. ඊට පස්සේ අපි යමු එක එක මේ පරමාණු වලට යමු. මේක මේ ඒ කියන්නේ අණු වලට යමු මේ හැදෙන විදිහ බලන්න. ඉස්සෙල්ලම මෙන්න ෆ්ලෝරීන් කියන අණුව. බලන්න ඒක හැදෙන විදිහ. ෆ්ලෝරීන් කියලා කියන්නේ 7 වෙනි කාණ්ඩයේ සංයෝගයක්, 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. ඒතර අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන 7 තව එකකින් වැඩි කරගන්න ඕනේ ඉලෙක්ට්‍රෝන. ඒක නිසා මෙයා ඉලෙක්ට්‍රෝනයක් කොහෙන් හරි ගන්න ඕනේ. ඒතර ඉලෙක්ට්‍රෝනයක් ගන්නකොට එයාගේම වර්ගයේ තව ෆ්ලෝරීන් පරමාණුවක් හිටියොත් ඉලෙක්ට්‍රෝනයක් හවුලේ තියාගන්න පුළුවන් මෙන්න මේ විදියට. මේ තියෙන ෆ්ලෝරීන් පරමාණුව, මේ තියෙන්නේ තව ෆ්ලෝරීන් පරමාණුවක්, මේ දෙන්න එකතු වෙලා ෆ්ලෝරීන් අණුව හැදෙනවා. ඒතර ඔයාලගේ ওই දීලා තියෙන මේවා කියන්නේ මේ රවුන්ඩ් දාලා හදලා තියෙන්නේ. ඒකේ මේ ඕක ඇඳ ගන්න. ඔය තිත් ටික දා ගන්න ඕනේ. මේකේ මේ පාටවල් හරියට පාවිච්චි කරන්න. පාටවල් දෙකක් පාවිච්චි කරන්න. දැන් මේ
න්‍යෂ්ටිය මේකේ දාලා තියෙන මේ රතු පාටින් ඔයාලා රතු පාටවල් තුනක් තියනවා නම් වඩා හොඳයි මේ මැද තියෙන න්‍යෂ්ටියට කළු පාට හරි මොකක් හරි පාටක් දාන්න. න්‍යෂ්ටිය මම මේකේ ලකුණු කරලත් නැහැ. මැද න්‍යෂ්ටියක් ලකුණු කරගන්න. ඊට පස්සේ ෆ්ලෝරින් පරමාණු දෙක හදන්න මේ විදිහට එක පරමාණුවක කොළ පාටින් දක්වන්න අනික් පරමාණුව නිල් පාටින් දක්වන්න ඉලෙක්ට්‍රෝන. ඊට පස්සේ හැදෙන ෆ්ලෝරින් අණුව මෙන්න මේ විදිහට දක්වන්න. මේක තේරෙන්නේ නැත්නම් මට කියන්න. එතකොට ඔයාලා මේ යටින් ලියන්න ඕනේ මේකේ මොනවද කියන එක. ෆ්ලෝරින් පරමාණුව කියලා යටින් ලියන්න. මොනවා ගැටලුවක් තියෙනවා නම් අදින්න කියන්න. සිතුම් මේ ඩිස්කනෙක්ට් වෙයි. හරි. එතකොට ඔය තියෙන ෆ්ලෝරින් අණුව හැදෙන විදිය අපි ඊළඟට යමු මේ තව අණුවකට හයිඩ්‍රජන් අණුව හැදෙන විදියට. විදිය බලන්න. මේ තියෙන හයිඩ්‍රජන් අණුව හැදෙන විදිය. මේ තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙක. ඔයාලා දැන් මෙතන හයිඩ්‍රජන් කියලා දාන්න අවශ්‍ය නැහැ. මේක H අකුර දාන්න මෙතෙන්ට.